සුබ දවසක් දුවේ පුතේ 20 22 අවුරුද්දේ ඒ වගේම 20 21 අවුරුද්දේ අපස උසස් පෙළ තාක්ෂණ වේදේ විෂය හදාරන දරුවන්ට මේ පැවතෙන වාතාවරණය යටතේ ලොකු අභියෝගයක් විෂය නිර්දේශ ආවරණය කිරීම. ඉතින් ඒ නිසා විවිධ දිවයිනේ විවිධ පාසල් වල ඉන්න දරුවන්ට ඒකට අස්වැසිල්ලක් වෙන්න අපේ YouTube channel එක හරහා ඔබ වෙත පාඩම් මාලාවක් ගෙනෙනවා. ඒකේ පළවෙනි මිනුම් උපකරණ පාඩමේ පළවෙනි වීඩියෝ එක ඔබට අද බලා ගන්න පුළුවන්. අද දවසේ එතකොට මේ පළවෙනි වීඩියෝ එකෙන් මේක සීරීස් එකක් පුතේ. පළවෙනි වීඩියෝ එකෙන් විශේෂයෙන්ම තාක්ෂණ වේදේ දරුවන්ට තාක්ෂණ වේදේ සඳහා විද්‍යාව විෂය යටතේ මූලික වශයෙන් කතා කරන ඒකක පිළිබඳව මෙන්න මේ ඒකක හඳුන්වලා මේ කොටසේ අන්තර්ගතය මේ පළවෙනි වීඩියෝ එකේ අපි ආවරණය කරලා දෙන්න උත්සාහ කරනවා. ඉතින් එහෙමනම් පුතේ රැඳී සිටින්න ලංකාව පුරා විසිරී සිටින සියලු සුවහසක් තාක්ෂණ වේදේ හදාරන දරුවෝ පිරිසට ආරාධනා කරනවා මේ වීඩියෝ එකෙන් යම් ප්‍රයෝජනයක් මේ අවස්ථාවේ ගන්නට කියලා. ඉතින් මේ වීඩියෝ පරිශීලනය කරද්දී මිනිත්තුවක් අවශ්‍යයි කියන්නට. මෙතනදී මම නෝට් එකක් ඔයාලට ලියන්න දෙන්නේ නැහැ. ඉතින් අපේ ගෲප් හරහා මේ අවශ්‍ය නෝට් එක ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ හැම ඔන්ලයින් වීඩියෝ එකකටම අවසානයේ පාඩමකටම අවසානයේ ඔබ වෙත ඒ වීඩියෝ එකට අදාළ ප්‍රශ්න පත්‍රයක් යොමු වෙනවා. ඉතින් එවැනි හැම වීඩියෝ එකක් අවසානයේම ආපුවම මේ වගේ ලොකු ප්‍රශ්න පත්‍ර කට්ලයක් හැම එකකටම ඔබට හිමි වෙනවා. ඉතින් ඒක ඔබට අපේ YouTube channel එකෙන් සම්බන්ධ වෙලා ඒ වගේ මේකේ තියෙන link ඔස්සේ සම්බන්ධ වෙලා අපේ website එකේ ලියාපදිංචි වෙලා ඔබ වෙත සපය ගන්න ලබා ගන්න ඒ පහසුකම ඔබට ලබා ගන්නට හැකියාව දීලා තියෙනවා. හරි පුතේ. අපි එහෙමනම් මේ මිනුම් සහ මිනුම් උපකරණ කියලා තාක්ෂණ වේදේ සඳහා විද්‍යාව විෂයේ දෙවන ඒකකයේ වශයෙන් භෞතික විද්‍යා ඒකකයක් ඔබ වෙත විෂය නිර්දේශය ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මේකේ බර තැබීම ගත්තොත් විභාගෙට 2015 ඉඳලා 2020 මේ සති දෙකකට විතර පෙර තිබුණු විභාගය දක්වා අපි බැලුවොත් ලකුණු දෙකක් තුනක් අතර ප්‍රමාණයක් සෑම අවුරුද්දකම මේ ඒකකයේ තුලින් ඔබට උපයා ගන්න පුළුවන්. එකම එක අවුරුද්දක විතරක් මේ එකකෙන් ප්‍රශ්න ලැබුණේ නැහැ. අනිත් සෑම අවුරුද්දකම ලකුණු 2, ලකුණු 3, 1 ලකුණු 5ක් දුන්නු අවස්ථාවක් තිබුණා. මෙන්න මේ ආකාරයට හැම වසරකම පේපර් එකේ ඒ ලකුණු ගාන උපයා ගන්න මේ ඒකකයෙන් බර තැබීම සිද්ධ වෙනවා. එහෙමනම් අපි මේ මිනුම් හා මිනුම් උපකරණ පාඩමේ මූලික ඒකක කියන කොටස ආවරණය කරන්න උත්සාහ කරමු. මිනුම් හා මිනුම් උපකරණ යටතේ ඔබ දන්නවා දරුවනේ අපි කතා කරොත් භෞතික විද්‍යාව මේ විශ්වයේ තියෙන න්‍යායයන් පැහැදිලි කරන විෂය භෞතික විද්‍යාව. ඒ වගේම ඔබ දන්නවා සබාදහමේ සිදුවීම් අවුව වැස්ස සුලිසුලං සුළඟ ඒ වගේම නිල් අහස මෙන්න මේ સિદ્ધාන්ත සබාදහමේ සිදුවීම් පැහැදිලි කරන විද්‍යාව. මෙන්න මේ સિદ્ધාන්ත පැහැදිලි කරන භෞතික විද්‍යාවේ ඔබ දන්නවා භෞතික රාශීන් රැසක් තියෙනවා. ඉතින් මේ භෞතික රාශීන් ගත්තාම විවිධ විදිහට අපිට වර්ග කරන්න පුළුවන්. එතනදී මේ භෞතික රාශිවල විශාලත්වය ඒ මනින ආකාරය අනුව අපිට කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. ඔබ දන්නවා. මෙතනදී මේ භෞතික රාශි ගත්තාම තව විශේෂතා ගොඩක් අපි අඳුන ගන්න වෙනවා පුතේ. බහුවර්ණයක් මෙතන යොමු වෙන්න පුළුවන් තැන. ඉතින් ඒ නිසා විශේෂයෙන් භෞතික රාශි කතා කරද්දී ඔබ දන්නවා සමහර භෞතික රාශි අපි මිනුම් කරද්දී ඒවා අදෘශ්‍යමානයි. උදාහරණයක් විදිහට කාලය වගේ භෞතික රාශියක් ගත්තොත් අපිට ඒක අදෘශ්‍යමානයි. ඒ වගේම ස්කන්ධය උස වගේ ගත්තාම ඒවා දෘශ්‍යමානයි. ඒ වගේම තවත් භෞතික රාශි තියෙනවා ඔබ දන්නවා අපිට කෙලින්ම මිනුම් කරන්න බෑ. උදාහරණයක් විදිහට පරිමාව වගේ භෞතික රාශියක් ගත්තොත් අපි ඒක ගණනය කරන්න ඕනේ. හැබැයි තවත් සමහරක් ඒවා තියෙනවා භෞතික රාශිය අපිට උපකරණයක් මගින් කෙලින්ම මිනුම් කරන්න පුළුවන්. එහෙමනම් මේ භෞතික රාශි මූලික වශයෙන් අපිට ඒ වගේ විශාලත්වය අණුව ඒ කියන්නේ ඒක මැනීම අණුව ආකාර තුනකට වෙන් කරන්න පුළුවන් පුතේ ඔබ දන්නවා. අදිශ රාශි, දෛසික රාශි, ඒ වගේම මේ දෙකට අමතරව කිසිදු ඒකකයක් නොමැති සංඛ්‍යාත්මක අගයකින් පමණක් ප්‍රකාශ කරන්න පුළුවන්
අපි කියනවා ඒවට නියුමරිකල් වැලියු එකක් විතරයි තියෙන්නේ කියලා. අන්න එවැනි භෞතික රාශි අපි හමු වෙනවා. එතනදී අපි චුට්ටක් පැහැදිලි කරොත් A level ප්‍රිසිස් කරන දරුවෙකුට තරම් SFT දරුවෙකුට මේ තුල කරුණු හදාරන්න අවශ්‍ය නැහැ. මොකද අපිට මානත් නැහැ. ඒකක් ගැන පොඩි හැඳින්වීමක් විතරයි අපෙන් බලාපොරොත්තු වෙන්නේ. එතනදී පුතේ ඔබ දන්නවා අදිශ රාශි කියපුවහම අපිට රාශිය පිළිබඳ ඒකකයක් විශාලත්වයක් කියහම අදහසක් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් ස්කන්ධය කිලෝග්‍රෑම් 50යි නම් ඔයාට ඒක කියපු ගමන් අදහසක් එනවා. එතනින් එහාට අය මුකුත් පැහැදිලි කිරීමක් අවශ්‍ය නැහැ. මෙන්න මේ විදිහට විශාලත්වයකින් පමණක් පැහැදිලි කරන්න පුළුවන් භෞතික රාශි. තව උදාහරණයක් ගත්තොත් ඔයාගේ උස 1.65 කියලා අපි හිතමු මීටර් 1.65 සෙන්ටිමීටර් 165. ඒ කියූ පමණින් ඔබට අදහසක් එනවා. උස කියපු පමණින් 1.65 මීටර් කියපු පමණින් අදහසක් එනවා. ඒ රාශිය පැහැදිලි කරන්න පුළුවන්. මෙවැනි විශාලත්වයකින් පමණක් පැහැදිලි කරන්න පුළුවන් රාශි අපි කියනවා අදිශ රාශි කියලා. දෛශිකයක් ගත්තොත් දෛශික රාශිය වලට උදාහරණ අපි කතා කරොත් පුතේ අපි දන්නවා දෛශිකයක් කියන එක විශාලත්වයක් කියවට අපිට පැහැදිලි වෙන්නේ නැහැ. උදාහරණයක් ගමුකෝ. ආනතලයක් දිගේ වස්තුවක ත්වරණය 5 ms ඍණයක් 2යි කියලා අපි කිව්වොත් අපිට ඒක පැහැදිලි නැහැ. ඒකේ ඉලක්කම කියූ පමණින් අපිට පැහැදිලි නැහැ. ඒ වගේම තවත් විදිහකට අපි කතා කරොත් ආනතලයක් මත වස්තුවක බලය ගැන කිව්වොත් ඒ වගේම තන්තුවක් දිගේ ත්වරණයකින් ඉහළට යන වස්තුවක් නිසා තන්තුව මත ඇතිවන ආතති බලය කියලා ඇහුවොත් ඒක නිව්ටන් වලින් ප්‍රකාශ කරාට අපිට පැහැදිලිලක් නැහැ. ඒක පැහැදිලි කරන්න ඒ ප්‍රමාණවත් නැහැ. අන්න ඒ විදිහට පුතේ විශාලත්වයකින් විතරක් පැහැදිලි කරන්න බැරි. ඒකේ දිශාව පිළිබඳත් අදහසක් තිබුණොත් විතරක් අපිට පැහැදිලි වෙන රාශි අපි කියනවා දෛශික රාශි. එහෙමනම් භෞතික රාශි ඔබ දන්නවා අදිශ දෛශික කියලා මේ ආකාර දෙක වෙන් වෙන්නේ ওই විදිහට. පුංචි හැඳින්වීමක් පමණක් ඔබට ඒ සඳහා ප්‍රමාණවත්. එතනදී ඔබ දන්නවා මේ දෙකේම අපි විශාලත්වය ප්‍රකාශ කරද්දී සංඛ්‍යාත්මක අගයකින් සහ ඒකකයක් පාවිච්චි කරනවා පුතේ. සංඛ්‍යාත්මක අගයක් සහ ඒකකයක් පාවිච්චි කරනවා. පල්ලෙහාක බලන්නකෝ. සංඛ්‍යාත්මක අගයක් පමණක් තියෙන. ඔබ දන්නවා අනුපාත, ඝර්ෂණ සංගුණකේ, වර්තනාංකය, වික්‍රියාව. මෙන්න මේ වගේ භෞතික රාශි ගත්තොත් ඔබ දන්නවා පුතේ ඒකට සංඛ්‍යාත්මක අගයක් පමණයි තියෙන්නේ. ඒකට ඒකකයක් නැහැ. එහෙමනම් අපි ওই යන්තම් මතක් කරලා දුන්නේ පුතේ මේ පාඩම ගැන පිවිසීමක් අවශ්‍ය නිසා මෙන්න මේ විශ්වය ගැන න්‍යායයන් ගැන පැහැදිලි කරන විශ්වයේ භෞතික විද්‍යාවේදී එන භෞතික රාශි මොනවද කියන එක අපි චුට්ටක් ඔලුවට ගන්න ඕනේ. මොකද ඒකක කියන දේ එහෙමනම් තියෙන්නේ කොතනද කියලා අපි දන්නවා. අදිශ රාශි සහ දෛශික රාශි කියන මේ රාශි ආකාර දෙකේදීම ඔබ දන්නවා එහෙනම් මේකේ විශාලත්වය ප්‍රකාශ කරද්දී අපි සංඛ්‍යාත්මක අගයක් වගේම මොකද්ද පුතේ ඒකට යම් කිසි ඒකකයක් පාවිච්චි කරනවා. එහෙමනම් දැන් ඔබට අදහසක් ඇති පුතේ ඒකකයක් කියන්නේ මොකද්ද කියලා. එහෙමනම් අපි චුට්ටක් බලමු මෙන්න මේ භෞතික රාශි මිනුම් කරද්දී ඒ වගේ මිනුම් ලබා ගද්දී මේ ඒකකවල තියෙන වැදගත්කම මොකද්ද කියලා. ඉතින් මම කිව්වා ඔබට නෝට් එකක් අවශ්‍ය නම් ඔබට පුළුවන් නැවත නැවත මේ ප්‍රසන්ටේෂන් එක බලන අතරේ මේ ස්ලයිඩ් වල තියෙන කරුණු සටහනක් විදිහට ලියාගත්තොත් පුතේ ඔබ ඒක තමයි ඔබේ හොඳම සටහන වෙන්නේ. ඉතින් වීඩියෝ එක විතරක් නරඹන දරුවන්ට ඒකට අවස්ථාව තියෙනවා. ඒ වගේම අපේ ගෲප් වල ඉන්න විවිධ සමූහ වල ඉන්න දරුවන්ට අපි මේකේ නෝට් එක ෂෙයා කරගන්න අවස්ථාව දීලා තියෙනවා. මොකද ඔන්ලයින් ලයිව් Zoom හරහා කරන වැඩසටහන් වලදී පාඩම් මාලාවේදී පුතේ කෙලින්ම අපි නෝට් එක ලබා දෙනවා. හරි. අපි එහෙමනම් නවත්තපු තැනට යමු. අපි කතා කරමින් හිටියේ පුතේ භෞතික රාශි වලින් දෛශික සහ අදිශ මනින්ද විශාලත්වයක් ප්‍රකාශ කරද්දී සංඛ්‍යාත්මක අගයක් සහ ඒකක පාවිච්චි වෙනවා කියලා. ඉතින් අපි එහෙමනම් මෙන්න මේ භෞතික රාශි සඳහා වන මිනුම් වලදී මෙන්න මේ ගන්න ඒකක මොනවද කියන එක මම මේ කතා කරපු ටික ස්ලයිඩ් එකේ තියෙන්නේ. ඔබට පුළුවන් මේක නරඹන්න. මෙන්න මේ ඒකක ගැන මූලික හැඳින්වීමක් අපි කරමු. පුතේ අපි එතනදී මොකද්ද මේ සම්මත ඒකකයක් කියන්නේ චොට්ටක් පැහැදිලි කරගමු. එහෙමනම් දෛශික හා අදිශමයින්ද ඕනෑ වෙන මෙන්න මේ සම්මත ඒකකයක් කියලා මොකද්ද කියලා අපි පොඩ්ඩක් බලමු. මොකද්ද පුතේ සම්මත ඒකකයක් කියන්නේ? සම්මතයක් කියන්නේ සියල්ලම එකඟ වෙච්ච දෙයක්. විශේෂයෙන් sannivedanaya කරද්දී නේද? sannivedanaya කරද්දී අපි දෙදෙනෙක් අතර
මෙන්න මේ ලෝකේ පුරා මානවයාට අවශ්‍ය වෙනව මොකද්ද පුතේ? එකඟතාවක්. අන්න එකඟතාව නිසා ඒ එකඟතාවක් අවශ්‍ය නිසා සම්මත ඒකක කියලා දෙයක් ලෝකෙ බිහි වුණා. මේක ගොඩක් ඉතිහාසයට යනවා. ක්‍රිස්තු පූර්ව 4000 වගේ ඉතිහාසයක් මේකට තියෙනවා. මේ ඔබ ඉදිරියේ දෘශ්‍ය වෙන්නේ මේ මීට ක්‍රිස්තු පූර්ව 4000කට විතර පෙර ඊජිප්තුවේ භාවිතා කරපු බර කිරීම නැත්නම් ස්කන්ධය කිරීම විශේෂයෙන් රත්තරන් වල ස්කන්ධය කිරීම සඳහා භාවිතා වෙන ස්ටෝන් වේට්. ඉතින් මෙන්න ලෝකේ පැරණිම සම්මත ඒකකේ ස්ටෝන් වේට්ස් විවිධ ස්කන්ධ බර කිරා ගන්න ක්‍රිස්තු පූර්ව 4000කට පෙර ඊජිප්තු වැසියෝ සමත් වෙලා තිබුණා. එහෙනම් ඒකක භාවිතේ ගොඩක් ඈත අතීතයට යනවා. තව උදාහරණෙකටයි. ඔබ දන්න පුංචි කාරණයක්. මේ ඊජිප්තුව ඔබ දන්නවා විද්‍යාව තාක්ෂණය අතින් ගොඩක් දියුණු ශිෂ්ටාචාරයක් පැවති යුගයක් ඊජිප්තුවේ. කියුබිට් එක කියන එක. අපේ අමු සිංහලෙන් කිව්වොත් මොකද්ද පුතේ? රියන. කියුබිට් එක ලෝකෙට පහළ වුණේ කොහොමද පුතේ? රියන කියන එක ලෝකෙට පහළ වුණේ පාරාව රජුරෝ. දැන් රජුරුවන්ගේ ඇඟපසඟ තමයි සම්මත ඒකක වුණේ. වැලමිටේ කෙළවරේ ඉඳලා ඇඟිලි කෙළවරට. ඒවක පාලනය කරපු පාරාව රජවරුන්ගේ මෙන්න මේ ඒ රජතුමාගේ මෙන්න මේ දුර තමයි එතකොට අපි මොකද්ද පුතේ? කියුබිට් එක එහෙම නැත්නම් වියත කියලා පාවිච්චි කරන මේකත් එතකොට පැරණිම සම්මත ඒකක වලට අයිති එකක් කියුබිට් එක. ඔබට පැහැදිලි එහෙනම් සම්මත ඒකක කියන එක එතකොට ලෝකයේ විසින් වරින් වර sannivedanaye උදෙසා මේ භෞතික රාශි මැනීමේදී sannivedanaye උදෙසා භාවිතා කරන දෙයක් කියන එක හොඳටම පැහැදිලි. තව උදාහරණයකට ජුලියස් සීසර් කවුරුත් දන්නවා මයිල් කියන එක පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ සතපොම් කණු අපි දන්නවා මයිලයක් ගියාම සතපොම් 4කට වැඩි දුරක් අපේ සිංහල ක්‍රමයට ගත්තොත් එහෙමනම් මේ මයිල් කියන එක ඉස්සෙල්ලම පාවිච්චි කරලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව වල මේ ජුලියස් සීසර් රජ සමයේ පාවිච්චි වෙලා තියෙන අර වගේම සම්මත ඒකකයක්. හරි පුතේ. මේ ඉතිහාසයෙන් බිඳක් මම කතා කරේ ඔබ වෙත. ඉතින් ඒකේ විස්තරේ ඔබට ඕන නම් මේ ස්ලයිඩ් එකේ බලා ගන්න පුළුවන් මම ඔය කතා කරපු ටිකේ. සටහනකට අවශ්‍ය වෙනවා නම්. හරි පුතේ. අපි ඊට පස්සේ බලමු පුතේ අපට ඔබ දන්නවා බ්‍රිතාන්‍ය අධිරාජධානිය ලෝපුරා නේද මේ හිරුනබසින අධිරාජ්‍ය පහළ වීමත් එක්ක යටත් කර ගැනීමත් එක්ක ලෝකේ බොහෝ රටවල් බ්‍රිතාන්‍ය ඒක ක්‍රමයක් ඇති කරා. අපි ඒක කියනවා මොකද්ද පුතේ? බ්‍රිතාන්‍ය සම්මත ඒකක කියලා. එහෙමනම් අර පැරණි ඉතිහාසයෙන් පස්සේ ඊළඟට පහළ වුණේ මෙන්න මේ බ්‍රිතාන්‍ය අධිරාජධානිය මූලික කරගත්තු බ්‍රිතාන්‍ය සම්මත ඒකක. මේ තියෙන්නේ කිරුම් දෙපාර්තමේන්තුවේ කාර්යාලයේ දර්ශනයක් බ්‍රිතාන්‍යයේ. තාමත් සුරැකව තියෙනවා. ඔබ දන්නවා අඩි අඟල් පයින් මෙන්න මේවා ලෝකෙට දායාද වුණේ බ්‍රිතාන්‍ය සම්මත ඒකක. ඔබේ දෙමව්පියන්ගෙන් විමසලා බැලුවොත් 70 දශකයේ පාසල් ගියා ඇත්තේ. ඉතින් ඒ යුගයේ පොත්වල බ්‍රිතාන්‍ය සම්මත ඒකක ගහලා තිබ්බා කියලා ඒගොල්ලෝ කියාවේ. අර පිදුරු කෑලි තියෙන පිට කවර තියෙන පොත් 70 දශකයේ ලංකාවේ මුල් වට්ට පාවිච්චි වුණා. හැබැයි ආඩම්බරෙන් කියනවා ඒවා ලංකාවේ හදපුවා. ඉතින් කොහොම හරි මේ දැනටත් ඒ බ්‍රිතාන්‍ය මිනුම් කාර්යාලයේ අඩිය කියන එක, අඩි 2 කියන එක, යාරේ කියන එක මේ හයි කරලා තියෙන විදිහ පුතේ. එහෙනම් දැන් ඉරුඩබසින අධිරාජ්‍යයට අවශ්‍ය වුණා ලෝකේ පුරා තමන්ගේ කටයුතු වලදී සම්මත ඒක ක්‍රමයක්. අපි ඒක බ්‍රිතාන්‍ය ඒක ක්‍රමය කියලා හඳුන්වනවා. ඔබට මතක ඇති මේවා ලොකුවට සටහනට අවශ්‍ය නැහැ පුතේ. අවබෝධය තිබුණා නම් හොඳටම ප්‍රමාණවත්. මේ අඩිය නේද? මේ බ්‍රිතාන්‍ය ඒක ක්‍රමයට අපට දායාද වෙච්ච යාරය නේද? යාරය. සාරාංශයක් කරොත් මේ තමයි බහුලව පාවිච්චි වෙන බ්‍රිතාන්‍ය සම්මත ඒකක ටික. දිගමනින්ද අඩිය, යාරේ, බඹේ, දන්වැල්, සැතපුම් ඔවුන් පාවිච්චි කරා. බරමනින්ද රාත්තල්, අවුන්ස, හොන්ඩර, ටොන් ඒගොල්ලෝ පාවිච්චි කරා. කාලය මනින්ද නම් තත්පර, විනාඩි, පැය, දින, වර්ෂ පෙරසේමයි. පරිමාවමයින්ද පයින්ට්, ගැලුම් පාවිච්චි කරා. උෂ්ණත්වයේ බලය ආදියට ඔබ තේරෙනවා මේ බලය එකත් අඩි රාත්තල්. එහෙම නැත්නම් අශ්ව බල පාවිච්චි කරා. පීඩනයේ මයින්ඩත් ඒගොල්ලෝ පැස්කල් වර්ග මීටරයට නිව්ටන් නෙමෙයි පාවිච්චි කරේ පුතේ වර්ග අංගලට රාත්තල්. ඔබ දන්නා තාමත් මේ එකක පාවිච්චි කරන රටවල් තියෙනවා. එහෙමනම් සම්මත ඒකක ගැන පුංචි අවබෝධයක් ඔබට ලැබෙවි බ්‍රිතාන්‍ය මූලික කරගෙන පැවති බ්‍රිතාන්‍ය සම්මත ඒකකවලින්. පුතේ ඊට පස්සේ ලෝකේ තවත් ගොඩනැගිච්ච අධිරාජධානියක් තමයි ප්‍රංශ අධිරාජයත් එක්ක මේ ප්‍රංශයේ මූලික කරගෙන බිහි වෙච්ච අධිරාජධානිය. ඒත් එක්ක ඔබ දන්නවා
මේගොල්ලන්ටත් ඇති වුණා තමන්ගේ වෙළඳ කටයුතු වලදී, තමන්ගේ sannivedana කටයුතු වලදී මේ භෞතික රාශි මනින්න එක ක්‍රමයක්. ඕන් තමයි ලෝකෙට දායාද කරේ 1870 දී මොනවද පුතේ? මෙට්‍රික් ඒකක ක්‍රමය. එහෙනම් ලෝකෙට මෙට්‍රික් ඒකක ක්‍රමය සම්මත ඒකක ක්‍රමයක් 1860 දී ප්‍රංශයේ මූලික කරගෙන ඇති වුණා. ඉතින් එතනදී තමයි දිග මනින්න මීටරේ, බර මනින්න ග්‍රෑමය, ස්කන්ධය මනින්න ග්‍රෑමය, පරිමාව මනින්න ලීටරය ආදී වශයෙන් මෙන්න මේ මෙට්‍රික් ඒකක ක්‍රමය ලෝකෙට පහළ වුණේ. මෙට්‍රික් ඒකක ක්‍රමය ලෝකෙට පහළ වුණේ. හරි පුතේ. අපි ඊට පස්සේ එහෙමනම් මේ මෙට්‍රික් ඒකක ක්‍රමය ඒක රටකට විතරක් පොදු නිසා ඒකේ තිබුණු යම් යම් ගැටලු සහගත තැන් මේ ප්‍රංශය මූලික කරගෙන ඇති වෙච්ච මෙට්‍රික් වල තිබුණු යම් යම් ගැටලු තැන් වෙනස් කරමින් ලෝකෙම එකඟතාවක් ඇති කරගත්ත ඒකකයක් පාවිච්චි කරන්න. අපි ඒකට කියනවා ජාත්‍යන්තර සම්මත ඒකකේවත් SI ඒකක. එහෙනම් අද වෙනකොට මොකක්ද උනේ පුතේ? ඔව් 1960 දී අන්තර්ජාතික ඒකක ක්‍රමය ලෝකෙට හඳුන්වා දෙනවා. අන්තර්ජාතික ඒකක ක්‍රමය ලෝකෙට හඳුන්වා දෙනවා. දැන් එහෙමනම් බ්‍රිතාන්‍ය ඒකක, මෙට්‍රික් ඒකක හා මෙට්‍රික් ඒකක වල තිබුණු යම් යම් අඩුපාඩු සකස් කරමින් ලෝකයේ එකඟතාවක් ඇති කරගන්නවා අපි ගණිතණිය වලදී. මේ භෞතික රාශි මනින්න sannivedana කටයුතු වලදී අපි මෙන්න මේ SI ඒකකේ පාවිච්චි කරමු කියලා. ඒතකොට ලෝකෙට මේක හඳුන්වා දෙන්නේ 960 දී. ඊට පස්සේ පුතේ මේක ලංකාවෙත් 74 24 දරන කිරුම් පඩි හා මිනුම් පනත යටතේ ලංකාවේ භාවිතා කිරීම ස්ථාපිත වුණා. ඉතින් එහෙමනම් ඔන්න ওই විදිහට තමයි සම්මත ඒකක ලෝකෙට පහළ වුණේ. අපි එහෙමනම් බලමු ඊළඟට පුතේ සම්මත ඒකක තුල මොනවද ලෝකේ පාවිච්චි කරන ඒකක කියලා. මේ ජාත්‍යන්තර සම්මත ඒකක ක්‍රමයේදී පුතේ භෞතික විද්‍යාවේන භෞතික රාශි වල පාවිච්චි වන ඒකක ප්‍රධාන වශයෙන් කාණ්ඩ හතරකට බෙදෙනවා. අපි මේ කාණ්ඩ හතර ගත්තොත් අපිට මේ විදිහට පුළුවන් වර්ග කරන්න පුතේ. ඒ කාණ්ඩ හතර ගත්තොත් SI ඒකක ප්‍රධාන කාණ්ඩ හතරකට බෙදෙනවා. ඒ කාණ්ඩය තමයි පළවෙනි එක මූල ඒකක හේවත් මූලික ඒකක. මූල ඒකක අපි කියනවා බේසික් යුනිට්. එහෙම නැත්නම් මූලික ඒකක කියලා. ඊට පස්සේ දෙවෙනි කාණ්ඩය අපිට ගන්න පුළුවන් තවත් සප්ලිමන්ටරි යුනිට්. එහෙම නැත්නම් අපි හඳුන්වනවා ඒ ඒකක වලට පරිපූරක ඒකක කියලා. පරිපූරක ඒකක. පරිපූරක ඒකක කියලා අපි හඳුන්වනවා. ඊට පස්සේ පුතේ විශාල වශයෙන් තියෙන තවත් වැඩිපුර තියෙන ඒකක තමයි අපි කියනවා ව්‍යුත්පන්න ඒකක කියලා. තුන්වෙනි එක ව්‍යුත්පන්න ඒකක. ව්‍යුත්පන්න ඒකක. derived unit කියලා අපි කියනවා. ව්‍යුත්පන්න ඒකක. ඊට පස්සේ අවසාන වශයෙන් මේ ව්‍යුත්පන්න ඒකක පාවිච්චි කරද්දී පුතේ ගුණාකාර භාවිතා වෙන අවස්ථාවක් තියෙනවා. ගුණාකාර සහ උපගුණාකාර. ඒ නිසා අපි ඒ ඒකක වලට කියනවා ගුණාකාර ඒකක කියලා. ගුණාකාර ඒකක කියලා කියනවා. එහෙනම් SI ඒකක ක්‍රමයේදී නැත්නම් ජාත්‍යන්තර සම්මත ඒකක ක්‍රමයේදී දරුවනේ පාවිච්චි වෙන ඒකක භෞතික විද්‍යා මූලධර්ම පැහැදිලි කරන මේ භෞතික රාශි මනින ඒකක ප්‍රධාන කාණ්ඩ හතරකට වෙන් වෙනවා. අපි චුට්ටක් බලමු එහෙමනම් ඒ ප්‍රධාන කාණ්ඩ හතර ඔය විදිහට මොනවද කියලා. මේ විදිහට අපිට ඒක ඔබට පෙන්වන්න පුළුවන්. සටහනක් ලියන දරුවෙකුට අවශ්‍ය නිසා මූලික ඒකක නැත්නම් මූල ඒකක, පරිපූරක ඒකක නැත්නම් සප්ලිමන්ටරි යුනිට්, ව්‍යුත්පන්න ඒකක නැත්නම් derived unit, ගුණාකාර ඒකක, multiple unit. අපි මේ එකෙන් එකට සාකච්ඡා කරලා බලමු පුතේ. මේ එකෙන් එකට මොනවද මේ ඒකක වලින් කියවෙන දේවල් ටික කියලා. මූලික එකක ගත්තොත් පුතේ භෞතික විද්‍යාවේ භෞතික රාශි 7ක් මූලික භෞතික රාශි කියලා අපි හඳුන්වනවා. මෙන්න මේ භෞතික රාශි 7 තමයි දිග, ස්කන්ධය, කාලය, උෂ්ණත්වය, විද්‍යුත් ධාරාව හා දීපන තීව්‍රතාව. ඊට අමතරව ද්‍රව්‍ය ප්‍රමාණය හෙවත් පදාර්ථ ප්‍රමාණය මනින එක. එහෙමනම් මෙන්න මේ භෞතික රාශි 7 මනින්න පාවිච්චි වෙන එක SI ඒකක ක්‍රමයේදී මේ භෞතික රාශි 7 සඳහා භාවිතා වන ඒකක SI ඒකක ක්‍රමයේදී 7ක් දක්වලා තියෙනවා. ඉතින් ඔබ දැනගන්න ඕන විශේෂයෙන්ම ඒ ඒකකය මොකද්ද? ඒ ඒකක ලියද්දී ලියන සම්මත ක්‍රමය මොකද්ද? මෙතනදී හරියට දරුවෝ වරද්දන කීපයක් තියෙනවා. වරද්දන කීපයක් තියෙනවා. අපි ඒවා නිවැරදිව අවබෝධ කරගන්න බලමු. මීටරය දිග මැනීම සඳහා SI ඒකකයේ මීටරය ලියද්දී සිම්පල් M අකුර. කිලෝග්‍රෑම් මේක තමයි බහුලවම වරද්දන දේ.
ස්කන්ධයමයින කිලෝග්‍රෑම් කියද්දී අපි දන්නවා පොත්පත්වල පවා මුද්‍රණය වෙලා තියෙනවා කැපිටල් K. මේක ලොකු වැරද්දක්. තවත් නිතර මෙතන කරන වැරද්දක් තමයි ඒක වචන බහුවචන කතාව පටල ගන්නවා දරුවෝ S අකුර දානවා කිලෝග්‍රෑම්ස් කියලා. එහෙම භාවිතා වෙන්නේ SI ඒකකවලදී. කිලෝග්‍රෑම් කිව්වොත් අපි සම්මත සංකේතය වෙන්නේ පුතේ simple K simple G. ඒ වගේම කාලයමයින SI ඒකකයේ තත්පරය simple S අකුර. උෂ්ණත්වයමයින සම්මත ඒකකයේ කෙල්විනය කෙල්වින් සාමීවරයාට ගෞරව පිණිස මේක පුද්ගල නාමයක්. ඒ නිසා කැපිටල් K පාවිච්චි වෙන්නේ. ඒ වගේම විද්‍යුත් ධාරාව මනින ඒකකයේ ඇම්පියරේ මේ සඳහා පුද්ගල නාමයක්. ඉතින් ඒ නිසා කැපිටල් A අකුර තමයි භාවිතා වෙන්නේ. දීපන දීව්‍රතාව කැන්ඩෙලා simple CD. ඒ වගේම ද්‍රව්‍ය ප්‍රමාණයමයින මේ මවුල මේකත් ඔන්න දරුවෝ ගොඩක් වරද්දන ඒකකයක් MOLE ලියනවා. ඉංග්‍රීසි භාෂාවේ මවුල් කියද්දී MOLE තමයි. හැබැයි සම්මත සංකේතය වෙන්නේ පුතේ MOL. තව මෙතනදී කරන එක වැරද්දක් තමයි දරුවන්ට අර බහුවචන කතාව. අර කිලෝග්‍රෑම්ස් වගේ මවුල්ස් කියලා ලියන්න මොකද්දෝ වැරද්දක් දරුවෝ අතට වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න විශේෂයෙන් kg සහ MOL මවුල් ලියද්දී කිලෝග්‍රෑම් ලියද්දී පුතේ මේ සම්මත සංකේත පාවිච්චි කරන්න ඔයාලා හොඳට මතක තියාගන්න. ඒ දෙක තමයි ගොඩක් වරද්දන්නේ. එහෙනම් අපි කතා කරේ මොකද්ද පුතේ? SI ඒකක ක්‍රමයකින්. SI ඒකක ක්‍රමයේදී මේ මූලික භෞතික විද්‍යාවේන භෞතික රාශි 7 හඳුන්වන්න 7 මැනීම සඳහා මිනුම් කිරීම සඳහා පාවිච්චි වෙන ඒකක මොනවද කියන එක. එහෙමනම් අවසාන වශයෙන් කියන්න පුතේ දිග මැනීමට මීටර් simple m, ස්කන්ධය මැනීමට කිලෝග්‍රෑම්, simple k simple g, තත්පර කාලය මැනීමට තත්පර s අකුර simple. ඊට පස්සේ තාප උෂ්ණත්වය නැත්නම් තාපගතික උෂ්ණත්වය නැත්නම් උෂ්ණත්වය කෙල්වින් කැපිටල් K, විද්‍යුත් ධාරාව මැනීමට ඇම්පියර් කැපිටල් A, දීපන තීව්‍රතාව කැන්ඩෙලා සිම්පල් CD, ද්‍රව්‍ය ප්‍රමාණයේ මවුලය MOL. ඉතින් මෙහෙමනම් මෙන්න මේ SI ඒකක වලදී පාවිච්චි වෙන මූල ඒකක 7 පිළිබඳ තමයි අපි ඒ කතා කරේ. ඔබට තවත් ඒක පැහැදිලිව දකින්න ඕන නම් මේ තමයි ඒ සම්මත සංකේත 7. සම්මත සංකේත 7 SI ක්‍රමයේදී මූල ඒකක සඳහා පාවිච්චි වෙන. අකුරු ටික හොඳට මතක තියාගන්න. කැපිටල් K, මෙතන සිම්පල් K. මෙතන සිම්පල් M, මෙතන සිම්පල් MOL. ඇම්පියර් කැපිටල්, කෙල්වින් කැපිටල්. මෙතන CD සිම්පල්, S සිම්පල්. එහෙමනම් මම හිතනවා වරද්දන්නේ නැති වෙයි අය. මෙන්න මේ මූල ඒකක ටික 7 මොනවද කියන එක. අපි ඊට පස්සේ පුතේ ජ්‍යාමිතිය විෂයේදී අපේ A level වල තාක්ෂණ වේදීන්ට නැහැ. මේ ජ්‍යාමිතිකව මිනුම් කරද්දී ජ්‍යාමිතිකව අවශ්‍ය වෙන පරිපූරක ඒකක දෙකක් තියෙනවා. මේ ඒකක දෙක SI ක්‍රමයේ යටතේ හඳුන්වලා තියෙනවා. ඒ ඒකක තමයි පුතේ එකක් තල කෝණය. තල කෝණය. ඒ කියන්නේ අපි ද්විමාන තලයක රේඛා දෙකක් සම්බන්ධ කරලා අඳින මේ තල කෝණ. අනිත් එක තමයි පුතේ ඝන කෝණ. ඝන ජ්‍යාමිතිය නෑ තාක්ෂණිකරණ දරුවන්ට. නිකන් අයිස්ක්‍රීම් කෝන් එකක් හිතන්නකො පුතේ. අයිස්ක්‍රීම් කෝන් එකක්. එතකොට මේ අයිස්ක්‍රීම් කෝන් එක ගත්තොත් ත්‍රිමාන ව්‍යුහය 3D මේක. ත්‍රිමාන ව්‍යුහය ගත්තොත්. එහෙම නැත්නම් නත්තල් තොප්පියක් 100ගේ නත්තල් තොප්පියක් ගත්තොත් ඔබ දන්නවා ත්‍රිමාන ව්‍යුහයක් තියෙනවා. එතනදී හැදෙනවා ඝන කෝණයක්. දැන් කාමරයක මුල්ලක් ගත්තොත් එතන ඝන කෝණයක් හැදෙනවා. සරලව රූප සටහනකින් මේක පෙන්වුවොත් පුතේ අපිට රූප සටහනකින් පෙන්වන්න පුළුවන් මේ විදිහට. අපි පුතේ ත්‍රිකෝණමිතියේදී රේඩියන ගැන ගොඩක් පැහැදිලි කිරීම කරගන්නවා. ගණන් ගොඩක් හදනවා. දැනට අපි මොකද්ද රේඩියනේ මේ පරිපූරක ඒකකවලදී SI ක්‍රමය යටතේ මේ තල කෝණයක් මයින්ඩ් පාවිච්චි කරන රේඩියනේ මොකද්ද කියලා පොඩ්ඩක් බලමු පුතේ. ඔයාලට දන්නවා ද්විමාන තලයක අපට අඳින්න පුළුවන් මේ වගේ කෝණයක්. එතකොට අපි දන්නවා මේ වගේ ඡාපයකින් පරිධිය සලකුණු කරාම කේන්ද්‍රයේ සිට පරිධියට තියෙන දුර අපි අරය කියලා හඳුන්වනවා. මෙන්න මේ පරිධියේ දිගේ අරයට සමාන දුරක් ගියාම ඒ ගිහිල්ලා අපි හැරිලා බැලුවොත් කේන්ද්‍රය දිහා අපි දන්නවා හැදෙනවා කෝණයක්. මෙන්න මේ අරයට සමාන දුරක් පරිධිය දිගේ ගිහිල්ලා හදන කෝණය අරයට සමාන දුරක් මේ විදිහට පරිධිය දිගේ ගිහිල්ලා හදන කෝණය අපි කියනවා රේඩියන් එකක් කියලා පුතේ. එහෙනම් රේඩියනේ නිර්වචනයක් හැඳින්වුවොත් අරයාරු වෘත්තයක පරිධිය දිගේ අරයට සමාන දුරක් ගමන් කරාම කේන්ද්‍රය මත සාදන
ඒකට ගණිතයේදී කියනවා කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය අපි කියනවා රේඩියන් එකක් කියලා. ඒ තමයි රේඩියනේ නිර්වචනය. අපිට A level වලට නැතත් පුතේ ස්ටේ රේඩියනේ කියන එකත් ඔයාලා A level හදාරන දරුවෝ නිසා කවදාකවත් ඝන කෝණ තාක්ෂණ වේදී නම් මැනගන්න වෙන්නේ නැහැ පුතේ. පොඩ්ඩක් අදහසක් තියාගන්න මේ ඝන කෝණයක් කියන්නේ මොකක්ද කියන එකත් පුංචි අදහසක් ගන්න පුතේ. අපිට මේ විදිහට කියන්න පුළුවන් ඝන කෝණයක් කියන එක මේ වගේ ඝන වස්තුවක්. මෙතන තියෙන ගෝලයක්. මෙන්න මේ ගෝලයෙන් අපි අයිස්ක්‍රීම් කෝන් එකක් වගේ කොටසක් ගලවලා ගත්තොත් මේ වගේ ත්‍රිමාන කේතුආකාර ඝන කොටසක් තමයි එළියට එන්නේ. මෙන්න මේ කේතුආකාර ඝන කොටසේ මතු පිට වක්‍රාකාර වුණු පෘෂ්ඨයේ වර්ගඵලය අපි ගත්තොත් අන්නේ වර්ගඵලයත් ඒ වගේම අරේ වර්ගයක් ගත්තොත් පුතේ ඒ මතු පිට වර්ගඵලයේ අරේ වර්ගයෙන් බෙදාම අපි කියනවා ස්ටේ රේඩියන් එකක් කියලා. මේ පුංචි පැහැදිලි කිරීමක් ඕන නිසායි කිව්වේ නැතුව SFT වල මේ ස්ටේ රේඩියන් එක නිර්වචන එහෙම නැහැ පුතේ. හරි. එහෙමනම් අපි පරිපූරක එක ගැන දැනගත්තා පුතේ. SI ක්‍රමයේ යටතේ ජ්‍යාමිතියේදී පාවිච්චි වෙන රේඩියන් සහ ස්ටේ රේඩියන් කියන පරිපූරක ඒකක පාවිච්චි වෙනවා. ලියන්නේ කොහොමද පුතේ? RAD simple රේඩියන් වලට SR simple ස්ටේ රේඩියන් වලට. අපි එහෙනම් ඊළඟට බලමු පුතේ. ඊළඟට බලමු SI ක්‍රමයේ යටතේ මොනවද මේ ව්‍යුත්පන්න ඒකක කියලා කියන්නේ කියලා. අපි අර කියපු මූල ඒකක 7 භෞතික රාශි 7 මනින්න පාවිච්චි වෙන මූල ඒකක 7. ඒ වගේම දැන් මේ මොහොතකට කලින් කතා කරපු පරිපූරක ඒකක 2 මතකයිනේ. රේඩියන් සහ ස්ටේ රේඩියන්. අපිට පුළුවන් ඒ ටික යොදාගෙන විවිධ භෞතික රාශි සඳහා විශාල දහස් ගණනක් ඒකක ව්‍යුත්පන්න කරන්න. මෙන්න මේවට අපි කියනවා ව්‍යුත්පන්න ඒකක කියලා. ඉතින් පුතේ මේ ව්‍යුත්පන්න ඒකකයක් බොහොම සරල උදාහරණයකින් පැහැදිලි කරගමු පුතේ. මේ පුංචි ව්‍යුත්පන්න ඒකකයක් අපි හිතමුකෝ වර්ගඵලය කියන එක. වර්ගඵලය අපි දන්නවා කෙලින්ම නේද? අපිට එක උපකරණයක් අරන් ගිහිල්ලා මනින්න බෑ අපි. දිග පළල කියන මිනුම් දෙක අරගෙන අපි වර්ගඵලය ගන්නවා. එතකොට වර්ගඵලය කියන එක ව්‍යුත්පන්න ඒකකයක්. මේ මයින වර්ග මීටර දිග වැඩි කිරීම පළල. වර්ග මීටර කිව්වොත් එතකොට ව්‍යුත්පන්න ඒකකයක්. වේගය ගත්තොත් අපි දන්නවා විද්‍යාවේදී O level වලට අපේ දරුවෝ ඉගෙන ගත්තා. ඒක කාලයකට ගමන් කළ දුර වේගය සමානයි දුර බෙදීම කාලය. ඒකකය මොකද්ද පුතේ? තත්පරයට මීටර. මේක එතකොට අපි ව්‍යුත්පන්න කරගත්ත දෙයක්. මීටර කියන මූල ඒකකය සහ තත්පර කියන මූල ඒකකය යොදාගෙන ව්‍යුත්පන්න කරගත්ත දෙයක්. තව උදාහරණයක් ගමුකෝ බලය. බලය ඔයාලා දන්නවා නිව්ටන්ගේ දෙවන නියමයේ O level වලට ඉගෙන ගත්තා පුතේ ඔයාලා F = ma නේද? එතනදී සංප්‍රයුක්තය බාහිර බලය ස්කන්ධය වරක් ත්වරණයෙන් ලැබෙනවා. ස්කන්ධය වරක් ත්වරණයෙන් ලැබෙනවා. ස්කන්ධය කියන්නේ මූල ඒකකයක්. නේද? ත්වරණය තත්පර වර්ගයට මීටර. මෙන්න මේ ඒකක දෙක එකතු වෙලා ව්‍යුත්පන්න ඒකකයක් හැදෙනවා අපි. මොකද්ද පුතේ? තත්පර වර්ගයට මීටර කිලෝග්‍රෑම්. kg ms ඍණ 2. එහෙනම් මේක මොකද්ද පුතේ? ව්‍යුත්පන්න ඒකකයක්. ඒ වගේම ඔබට පෙනීමේ මොකද්ද පුතේ? සංඛ්‍යාතය. තත්පරයකට කොච්චරක් භ්‍රමණ චලිතයක් ආවර්ත චලිතයක් පෙන්වනකොට තත්පරයක් තුල කරකින වට ගාන වාර ගාන අපි මනිනවා. අපි ඒකට ෆ්‍රීකවන්සි නැත්නම් සංඛ්‍යාතය කියලා කියනවා. තත්පරයට. එතකොට එතන ඒකකය බලන්න කල්පනාවේ නේද? සංඛ්‍යාතය කියන එකේ ඒකකය එතකොට ව්‍යුත්පන්න ඒකකයක්. තත්පර නෙමෙයි තත්පරයට. හරි. පුතේ එතකොට ඔබට තේරෙනවද දැන් මේ සමහර ව්‍යුත්පන්න ඒකක වලට විශේෂණ නැහැ. දැන් උදාහරණයක් විදිහට බලයේ අපි ගත්ත මේ ව්‍යුත්පන්න ඒකකයට අපි නිව්ටන්ට ගෞරව පිණිස කැපිටල් N යොදනවා. එතකොට අපි කියනවා පුතේ මේ ව්‍යුත්පන්න ඒකකයට සුවිශේෂී නාම සහිත ව්‍යුත්පන්න ඒකකයක් කියලා. ව්‍යුත්පන්න ඒකක සමහරක් තියෙනවා. ඒ සම්බන්ධව කටයුතු කරපු විද්‍යාඥයන්ට ගෞරව පිණිස පුතේ ඒගොල්ලොන්ගේ ගෞරව පිණිස නාම වලින් හඳුන්වන. මේ හර්ට්ස් නේද? හර්ට්ස් කියන කෙනත් පුද්ගල නමයක්. එහෙමනම් සංඛ්‍යාතෙමයින් අපි හර්ට්ස් පාවිච්චි කරනවා. තව ඔය වගේ නොයෙකුත් තියෙනවා ඒකක. මොනවද පුතේ? පැස්කල්, වොට්, වෝල්ට් මේ වගේ ඒකක රැසක් එතකොට පාවිච්චි වෙනවා පුතේ ව්‍යුත්පන්න ඒකකවලදී. එහෙනම් දැන් චුට්ටක් බැලුවොත් ව්‍යුත්පන්න ඒකක නැවත ගොඩවල් දෙකකට බෙදන්න පුළුවන් කියලා අපේ දරුවන්ට තේරෙනවා ඇති. ඒ මොකද්ද පුතේ? සමහර ව්‍යුත්පන්න ඒකක වලට විශේෂ නම් තියෙනවා. අපි ඒවට කියනවා පුතේ විශේෂ නාම සහිත ව්‍යුත්පන්න ඒකක. තවත් සමහර ඒවාට විශේෂ නම් නැහැ පුතේ. විශේෂ නම් නැහැ. බලන්න.
ඒවා කෙලින්ම ව්‍යුත්පන්න කරලා ගත්තු අර 90ටම තියෙන මූල ඒකක වලින් පෙන්වන ඒවා. ඒවා අපි කියනවා සංයුක්ත නාම සහිත SI ව්‍යුත්පන්න ඒකක. එහෙනම් ව්‍යුත්පන්න ඒකක පුතේ ව්‍යුත්පන්න ඒකක නැවත අපට පුළුවන් කොහොමද පුතේ? නැවත අපට පුළුවන් කොටස් දෙකකට බෙදන්න. ඒ කොටස් දෙක තමයි විශේෂ නාම සහිත ව්‍යුත්පන්න ඒකක සහ සංයුක්ත නාම සහිත ව්‍යුත්පන්න ඒකක. ඉතින් මේ විතරක් මදි පුතේ. අපි මේක වගුගත කරොත් මෙන්න මේ විදිහට ඔබට පේනවා මේ ඒකක ගොඩක් තියෙනවා කියලා. ගොඩක් තියෙනවා. පොඩ්ඩක් අපි බලමු විශාල කරලා. මේ බලන්න. මම මෙතන කෑලි දෙකට වෙන් කරලා තියෙනවා. මේ කියපු ව්‍යුත්පන්න ඒකක අර බෙදීම් ක්‍රමය අනුව විශේෂ නාම සහිත එක ගොඩකට පෙන්නලා තියෙනවා. සංයුක්ත නාම සහිත ඒවා එක ගොඩකට පෙන්නලා තියෙනවා. චුට්ටක් බලන්න පුතේ. මේ සංඛ්‍යාතය හර්ට්ස්, බලය මායින නිව්ටන්, පීඩනය ඒ වගේම නේද? ප්‍රත්‍යා බලය සඳහා වන වර්ග මීටරයට නිව්ටන් හෙවත් පැස්කල්, ශක්තිය කාර්ය තාපය මායින ජූල්, ක්ෂමතාව මායින වොට්, විද්‍යුත් විභවය මායින වෝල්ට්, විද්‍යුත් ආරෝපණය මායින කූලෝම්, විද්‍යුත් ප්‍රතිරෝධය මායින ඕම්, විද්‍යුත් සන්නායකතාව මායින සීමන්, දීපන තීව්‍රතාව, ප්‍රතිදීප්තතාව මායින ලක්ස් කියන එකකේ මේ ඔක්කොම පුද්ගල නාම සහිත මේ විශේෂ නාම තියෙන්නේ. එහෙමනම් අපි ඔන්න වෙන් කරා පුතේ කාණ්ඩ දෙක පැහැදිලි ඇති. මොනවද පුතේ? ව්‍යුත්පන්න ඒකක විශේෂ නාම සහිත සහ සංයුක්ත නාම සහිත කියලා අපට පුළුවන් කොටස් දෙකකට බෙදන්න. පරිමාව ගත්තොත් ඔන්න එයාට විශේෂ නමක් නැහැ. මීටර් 3 පාරක් වැඩි වෙලා. ඝන මීටර්. ඒ වගේම වර්ගඵලය ගත්තොත් පුතේ මීටර් 2 පාරක් වැඩි වෙලා වර්ග මීටර්. අර කලින් කියපු වල දන්නම දෙයක්. ඝනත්වය. ඒකක මොකද්ද පුතේ ඝනත්වය කියන්නේ? ඝනත්වය කියන්නේ නේද? ස්කන්ධය බෙදීම පරිමාව. ඒකක පරිමාවක ස්කන්ධය. බලන්නකො ව්‍යුත්පන්න ඒකකේ ඝන මීටරයට කිලෝග්‍රෑම්. ඒ වගේම ඔයාලා දන්න තව දේවල් තියෙනවා පුතේ බලන්න. තව දන්න සරල දෙයක් යමු. බලගූර්ණය. බලගූර්ණයේ ඒකක මොකද්ද පුතේ? නිව්ටන් මීටර. මේ නිව්ටන් නැවතත් ඕන නම් kg ms ඍණ 2 කියලා අපිට තවදුරටත් ව්‍යුත්පන්න කරලා පෙන්වන්න හැකි. එහෙනම් මේ වගුව නිතර බහුවර්ණ වලට යොමු වෙන වගුවක් පුතේ. නිතර බහුවර්ණ වලට යොමු වෙන වගුවක් ව්‍යුත්පන්න ඒකක යටතේ තියෙන. එහෙමනම් මම හිතනවා දැන් අපි කතා කරලා අවසන් කරා SI ඒකක ක්‍රමයේ යටතේ තියෙන මූල ඒකක 7 ගැන, ඒවා පාවිච්චි කරන ආකාරය ගැන. ඒ වගේම පරිපූරක ඒකක දෙක රේඩියන් සහ ස්ටෙරේඩියන් ගැන කතා කරා. ඒ වගේම ඒ ඒකක සියල්ල එකතු වෙලා මූල ඒකක සහ පරිපූරක එකතු වෙලා හැදුණු ව්‍යුත්පන්න ඒකක 100,000 ගණනක් තියෙනවා. ඒවා මොනවද කියලා බැලුවා. අපි එහෙනම් අවසානට බලමු පුතේ SI ඒකක ක්‍රමයේ යටතේ තියෙන ගුණාකාර ඒකක කියන්නේ මොනවද කියලා. පුතේ ගුණාකාර ඒකක කියන්නේ 아무ත් දෙයක් නෙමෙයි. මෙතනදී පුතේ අපි පාවිච්චි කරන අර සංඛ්‍යාත්මක අගය විශාල වෙනකොට හරි. එහෙම නැත්නම් ඊටාම කුඩා වෙනකොට දශම ස්ථාන ගාන වැඩි වෙලා කුඩා අගයක් වෙනකොට අන්න ඒක ප්‍රකාශ කරන්න බෑ අර මූල ඒකක 7. අර කියපු පරිපූරක ඒකක වලින්. පුතේ එතනදී ඔබ දන්නවා අපි හිතමුකෝ 10 ඍණ ගානක් 10 ඍණ 9ක් 10ක් තියෙන මූලික ඒකකයක්. එතකොට මොකද වෙන්නේ පුතේ? දශම බිංදුවයි 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 කියලා ලියන්න ගියාම මොකද වෙන්නේ? ඒක පිළිගත්ත ක්‍රමයට බොහොම කරදරකාරී. ඒ වගේම විශාල ප්‍රමාණය ඒවා. උදාහරණයක් විදිහට සූර්යාගේ ස්කන්ධය. ග්‍රහලෝකයක ස්කන්ධය වගේ දෙයක් ගත්තොත් අසීමිත ඉලක්කම් ගොඩක් එනවා. ඉතින් අන්න ඒ වගේ වෙලාවට පුතේ එහෙමනම් විශාල සංඛ්‍යා සහ කුඩා සංඛ්‍යා අපි අර පාවිච්චි කරපු ඒකක පාවිච්චි කරද්දි පුතේ ඒවා අපට සුමට කරගන්න ඒවා අපට කුඩා ප්‍රමාණයකට කඩා ගන්න අපි ගුණාකාර පාවිච්චි කරනවා. මේක ඒකට උපසර්ගයක්. අර ඒකකයේ මුලට යොදන උපසර්ගයක්. ගුණාකාර ඒකකවලදීත් යෙදෙන උපසර්ගයක්, උපගුණාකාරවලදීත් යෙදෙනවා උපසර්ගයක්. උදාහරණයක් විදිහට අපි ගත්තොත් ඔබ දන්නවා අපි ග්‍රෑම් වලින් ගමු. ග්‍රෑම් 10ක් කොහොමද පුතේ? ග්‍රෑම් 10ක් අපි ග්‍රෑම් වලින් පටන් අරන් ඉහළට යමු. කොහොමද පුතේ ඉන්නේ? මේ තියෙන්නේ නේද? අපි මෙතනින් පාවිච්චි කරොත් කොහොමද ඉන්නේ පුතේ කියන්න? කිලෝග්‍රෑම් වලින් හැදිලා යන හැටි. ග්‍රෑම්, ඩෙකාග්‍රෑම්, හෙක්ටෝග්‍රෑම්, කිලෝග්‍රෑම්, මෙගාග්‍රෑම්, ගිගාග්‍රෑම්, ටෙරාග්‍රෑම්. ඒ වගේම අඩු වෙන පැත්තට ගියොත් ග්‍රෑම් වලින් පටන් අරන් අඩු වෙන පැත්තට ගියොත් ඩෙසිග්‍රෑම්, සෙන්ටිග්‍රෑම්, මිලිග්‍රෑම් අඩු වෙන පැත්තට ගියොත්. හරි අපි මීටර වලින් යමු පුතේ. මීටර වලින් ගියොත් වැඩි වෙන පැත්තට යමු. මීටර්, ඩෙකාමීටර්, හෙක්ටෝමීටර්, කිලෝමීටර්, මෙගාමීටර්, ගිගාමීටර්, ටෙරාමීටර්. අඩු වෙන පැත්තටත් යමු. ඩෙසි,
සෙන්ටි මිලි. තව අපි ලීටරුත් යමු. පරිමාණ නේද? ලීටර වලින් යමු. ඔව් ඩෙකාලීටර්, හෙක්ටෝලීටර්, කිලෝලීටර්, මෙගා, ගිගා, ටෙරා. ඒ වගේ ඩෙසිලීටර්, සෙන්ටි, මිලි. මෙන්න මේ විදිහට පුතේ එහෙමනම් ගුණාකාර සහ උපගුණාකාර සඳහා උපසර්ග යෙදෙනවා. මෙච්චරක් විතරක් නෙමෙයි තියෙන්නේ පුතේ. මේ උපසර්ගය ගැන චුට්ටක් අදහස ගන්න පුතේ. මොකක්ද එහෙනම් ගුණාකාර එකකයක් කියන්නේ? මිනුම් ගැනීමේදී නේද? මිනුම් ගැනීමේදී ගණනයන් මගින් ලැබෙන විශාල රාශිය ඒකක විශාලත්වයට සාපේක්ෂව කුඩා හෝ විශාල අගයක් ගන්න පුළුවන්. අපි අර කියපු ග්‍රහලෝකයක ස්කන්ධය. ඒ වගේම අපි හිතමුකෝ සුද්‍ර තරංගයක තරංග ආයාමයේ වගේ ගත්තොත්. එහෙම නැත්නම් ගැමා තරංගවල තරංග ආයාමයේ වගේ ගත්තොත්. අපිට මීටර වලින් ප්‍රකාශ කරන්න බෑ. දශම ස්ථාන ගොඩක් එනවා. අන්න ඒ වගේ වෙලාවක පුතේ අපි උපසර්ග පාවිච්චි කරනවා. විශාල ඒවා පාවිච්චි කරද්දී අපි ඒවට කියනවා ගුණාකාර උපසර්ග. ඒ වගේම කුඩා ඒවා පාවිච්චි කරද්දී අපි කියනවා උපගුණාකාර උපසර්ග කියලා. මේ ඔයාලට දිස් වෙන්නේ එම වගුව. ලෝකේ පාවිච්චි වෙන මෙන්න මේ SI එක ක්‍රමයේ යටතේ පාවිච්චි වෙන ඔබට මේක මම නෝට් වලට දීලා තියෙනවා අපේ ඔන්ලයින් ලැබු Zoom හරහා දෙද්දි ඔයාලගේ සටහන් පොතට මේක අලව ගන්න දීලා තියෙනවා පුතේ. බලන්න මොනවද මේ? ඔව් මෙන්න මේ ටික මේ ඔක්කොම නෑ අපිට මේ හරියෙන් අහයි බහුවරණයක් මේ හරියෙන් අහයි. මේක ගිරාපැටව වගේ කටපාඩම් කරගන්න එක නෙමෙයි හපංකම පුතේ. මෙතන එකක් දුන්නොත් මේකට පරිවර්තනය කරන්න. යට එකක් තිබ්බොත් මෙතෙන්ට පරිවර්තනය කරන්න. තවත් තේරෙන භාෂාවෙන් කිව්වොත් අපි හිතමුකෝ පෙටාමීටර් එකක් දුන්නොත් ඔයාලට ඒක මීටර් කරගන්න. මේ පැත්තේ තියෙන නැනෝමීටර් එකක් සංඛ්‍යාවක් දුන්නොත් ඒක මීටර් කරගන්න. ඔයාලට හැකියාව තියෙන්න ඕනේ. අපි උදාහරණයක් විදිහට පුතේ උදාහරණයක් විදිහට මේ විදිහට ගත්ත හැකි. අපි එක උදාහරණයක් පොඩ්ඩක් පැහැදිලි කරගමු පුතේ. මේ විදිහට දැන් අපි හිතමු නිකන් මොකද්ද? ඔව් 0.5 නැනෝමීටර් කියලා දීලා තියෙනවා. නැනෝමීටර් දීලා තියෙනවා. දැන් මේක මීටර වලින් ප්‍රකාශ කරන්න කියනවා. එතකොට ඔයාලා දන්නවා නැනෝමීටර් එකක් කියන්නේ නැනෝමීටර් එකක් කියන්නේ මීටර නම් කොච්චරද පුතේ? මීටර නම් 10^9යි මීටර. 10^9යි මීටර. 10^9යි මීටර. එතකොට දැන් 0.5 නැනෝමීටර් මීටර වලින් ප්‍රකාශ කරන්න කිව්වොත් මොකක්ද ඔයාලා කරන්න ඕනේ පුතේ? මීටර ගාන හොයන්න මොකද කරන්න ඕනේ? ඔව්. 0.5 අපි වැඩි කරනවා කීයද පුතේ? 1 නැනෝමීටරයක් සමානයි 10^9යි මීටර නම් 0.5ක් නැනෝමීටර් කරන්න මීටර් කරන්න මොකද කරන්නේ? අපි ඒක වැඩි කරනවා 10^9 නේද? ඒක වැඩි කරනවා 10^9. එතකොට මේක අපි තවත් සුළු කරලා ගත්තොත් කොහොමද පුතේ? මෙතන දශම ස්ථානයේ අයින් කරලා ලිව්වොත් අපිට එහා පැත්තේ දර්ශක නීතියට අනුව මේ විදිහට ලියන්න පුළුවන් නේද? 10^10යි නැනෝමීටර් මීටර් කියලා අපිට ලියන්න පුළුවන්. මීටර් කියලා ලියන්න පුළුවන්. එතකොට මෙතන අපිට ඒ විදිහට පුළුවන් මේ කොටස මීටර් කියලා ලියන්න. මේ විදිහට 10^10යි මීටර් කියලා ලියන්න පුළුවන්. මීටර් කියලා ලියන්න පුළුවන්. මෙන්න මේ වගේ පරිවර්තන පුතේ MCQ වල අහනවා. MCQ වල අහනවා. ඉතින් අපිට පුළුවන් වෙන්න ඕන අර වගේ විශාල සංඛ්‍යාවක් දුන්නොත් ඒක පරිවර්තනය කරන්න පල්ලෙහැ තියෙන එකට. ඒ වගේම පල්ලෙහැ තියෙන එකක් ඉහළ තියෙන එකට පරිවර්තනය කරන්න පුළුවන්. එක විභාග ප්‍රශ්නයක් උනේ කෙස් ගහක විස්කම්භය මෙච්චරයි නැනෝමීටර්. ඒක මීටර වලින් ප්‍රකාශ කරන්න කියන එක. ඒක මීටර වලින් ප්‍රකාශ කරන්න කියන එක. එහෙමනම් මම හිතනවා ඒ වගේ බහුවර්ණයක් දුන්නත් ඔයාලට ලොකු ගැටලුවක් නැහැ හදාගන්න පුළුවන්. ඉතින් පුතේ මේ වගුවේ සියල්ල කටපාඩම් කරගන්න නෙමෙයි තියෙන්නේ. මේ ගුණාකාර ඉහළට යද්දි ඒ වගේම උපගුණාකාර පහළට යද්දි කොහොමද වෙනස් වෙන්නේ කියන එක තමයි අපි අවබෝධයෙන් මතක තියාගන්නට ඕන. අපි දරුවනේ එහෙනම් බලමු මේ වීඩියෝ එකේ අවසාන කොටස. දැන් අපි කතා කරා සම්මත ඒකක මොනවද SI එක ක්‍රම යටතේ කාණ්ඩ 4කට බෙදලා කතා කරා. ඉතින් එහෙමනම් අපි බලමු මෙන්න මේ SI මිනුම් ඒකක පාවිච්චි කරද්දී භෞතික රාශි මනින්න ගන්න මිනුම් වලදී භාවිතා වෙන මේ ඒකක යොදාගද්දී අපි සලකලා බලන්න ඕනේ මූලික කාරණා ටිකක් බලමු. මෙතන අහන්නේ මේ කරුණු ව්‍යුහගත පේපර් එකක ලියන්න නෙමෙයි පුතේ. වැදගත් වෙන්නේ මේ අපි කියන කරුණු ඔයාලා පාවිච්චි කරනවද කියලා චෙක් කරන්න පුළුවන් බහුවර්ණයකින්. ඒ කියන්නේ නිවැරදිව SI ඒකක ක්‍රමයට ලියා ඇති ඒකකය වන්නේ
නිවැරදි පිළිතුර වන්නේ කියලා මේ දෙන උපදේශ ටික මේ සැලකිය යුතු කරුණු දන්නවද කියලා විමසන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යුහගත පේපර් එකේ අහන්නේ මිනුම් මේකක භාවිතා කිරීමේදී සලකන කරුණු 3ක් ලියන්න කියලා. ඔබ තේරුම් ගන්න ඕනේ මේ කරුණු ටික ඉගෙනගෙන අර වගේ MCQ එකක් තිබුණොත් කොහොමද නිවැරදිව ලියන්නේ කියන එක දැනගන්න. අපි ඒ නිසා චුට්ටක් බලමු පුතේ කාරණේ එකින් එකට කොහොමද අපි නිවැරදිව SI එකකයක් ලියද්දී අපි අර කියපු මූලික කාරණා 4 නේද? මොනවද? පරිපූරක ඒකක, මූල ඒකක, ව්‍යුත්පන්න ඒකක, ඒ වගේම අපි කියපු මේ ගුණාකාර පාවිච්චි කරද්දී පාවිච්චි කරන නීති රීති ටික. හරි. පළවෙනි එක තමයි පුතේ භෞතික රාශියක් මැනීමට නියමිත ඒකකය. ඒක කවුරුත් දන්න දෙයක්. නියමිත ඒකකයක් භාවිතා කරන අතර අර උපසර්ග පදේ හැමතිස්සෙම එකතු වෙන්නේ. අපි අර කියපු ගුණාකාර හෝ උපගුණාකාරවල උපසර්ග පදේ හැමතිස්සෙම මුලට එකතු වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ ඒක හරි එක දන්න කාරණයක්. ඊට පස්සේ පුතේ ඒක වචන බහුවචන. ඔන්න ඕක අපි අර කියපු දේ නේද? ඒක වචන බහුවචන අවස්ථා දෙකේදීම සම්මත සංකේතය වෙනස් නොවේ. ඒ කියන්නේ පුතේ අපි කතා කරොත් සමහර දරුවන්ට අර තියෙන පුරුද්ද නේද? මොකද්ද? කිලෝග්‍රෑම් කියද්දි අපේ දරුවන්ට තියෙන පුරුද්දක් තියෙනවනේ මොකද්ද? බහුවචනේ නිසා මෙතනින් S එකක් යෙදෙනවා. තව නිතර යෙදෙන එකක් තමයි මේ නේද? මවුල්ස්. ඔය විදිහට යෙදෙනවා. ඒතකොට මේවා තහනම් නේද? මොකද්ද? ඔව් මේ විදිහට පුතේ අපිට අවසරයක් නැහැ මේ විදිහට බහුවචන වලදී S එකක් එකතු කරන්න. ඒක අපි දැනගෙන ඉන්න ඕනේ කාරණයක් පුතේ. ඒක අපි දැනගෙන ඉන්න ඕනේ කාරණයක්. හරි. ඊට පස්සේ ඒක හරි මං හිතන්නේ දැන් අවස්ථා දෙකේදීම සම්මත සංකේතය වෙනස් නොවේ. ඊට පස්සේ පුතේ පුද්ගල නාම පාවිච්චි කරන හැමතිස්සෙම අපි පාවිච්චි කරන්නේ මොන අකුරද? ඒක පැහැදිලි ඒ වෙලාවෙත් කිව්වා කැපිටල් අකුර. නේද? නිව්ටන්, පැස්කල්, වෝට්, වෝල්ට් නේද? ඊට පස්සේ සීමන්, ඊට පස්සේ ඕම්, කෙල්වින් මේ ආදී අර විශේෂිත ව්‍යුත්පන්න වලදී අපි කැපිටල් අකුරු පාවිච්චි කරන්න ඕනේ. අනිකුත් අවස්ථාවල සිම්පල් අකුරු පාවිච්චි කරන්න ඕනේ. හරි. තව කියන්න පුතේ කැපිටල් අකුරු පාවිච්චි වෙන අනික් තැන තමයි මතක ඇති. මොකද්ද? මෙන්න මේක. මොකද්ද පුතේ? අනිත් අවස්ථාවල විශේෂයෙන්ම දශලක්ෂයකට වැඩියෙන් ඇති අවස්ථාවල. ඒ කීවේ කොතනින් එහාද? මෙගා වලින් එහා. මෙගා වලින් එහා මතකයිනේ මෙගා, ගිගා, ටෙරා කියලා අර ආපු වක්‍රේ මතකයි ඔයාලට. අන්න ඒ අවස්ථාවල ඒ කියන්නේ දශලක්ෂයෙන් එහා 1 නේද 1.6 10 වෙනි බලයෙන් එහා තියෙන ගුණාකාර ඒකකවලදී පුතේ අපි පාවිච්චි කරන්නේ මොකද්ද? අපි පාවිච්චි කරන්නේ කැපිටල් ඒකක. කැපිටල් අකුරු. කැපිටල් අකුරු අනිත් සියලුම අවස්ථාවල සිම්පල් අකුරු පාවිච්චි වෙනවා. ඕකත් එමේ මට මතක් වෙනවා සමහර පේපර් වල තියෙන ප්‍රශ්න පුතේ මේ වෙලාවේ. මොකද්ද? මෙන්න මේ ලියනකොට මෙන්න මේ ස්පේස් තිබිල්ල හරිම වැදගත් පුතේ. ඒකක සංකේත සංඛ්‍යාත්මක වටිනාකමක් එක්ක ලියද්දී කොහොමද ස්පේස් තියන්නේ කියන එක. ඉතින් එතනදී පුතේ මේ සංඛ්‍යාත්මක අගේ ලියලා ඒකකේ ලියද්දී මෙතන ස්පේස් එකක් තියන්න ඕන. ස්පේස් එකක් තියලා තමයි ඒකකේ ලියන්න ඕනේ. උදාහරණයක් විදිහට 5 මීටර ලියද්දී චුට්ටක් එක පැහැදිලි කරොත් පුතේ මීටර 5 ලියද්දී අපි 5 ඉලක්කම ලියලා ඊට පස්සේ ඔයාලා දන්නවා මේ අකුරේ සයිස් එකට ස්පේස් එකක් තියලා අපි මීටර ලියන්න ඕනේ. තව අනිත් කාරණේ තමයි පුතේ අපි මෙන්න මෙතන ලියද්දී පුතේ MS ශ්‍රේණිකයි කියලා ලියද්දී අපිට මෙහෙම ලියවෙනවා. ඉතින් ඔක වැරදි. මේක වැරදි. අපි ලියද්දී කොහොමද ලියන්න ඕනේ පුතේ? මේක මේ විදිහට ලියනවා නම් මෙතන මේ පරතරේ තියලා ලියන්න ඕනේ. ඉතින් මේවා බහුවර්ණයක චෙක් කරන්න පුළුවන් අපි. මෙන්න මේ ස්පේස් එක තියෙන එක. මේක වැරදි. මෙතන ස්පේස් එකක් තියලා ලියන එක. මෙන්න මේ කාරණා හරි වැදගත්. SI එක ක්‍රමයේදී භාවිතා කරද්දී පුතේ. අපි ඒවා දැනගත යුතු කාරණා විදිහට මෙතනදී මට මතක් කරලා දෙන්න ඕනේ. මොකද දරුවන්ට වරදින්න පුළුවන් තැන් ටිකක් ඔය කිව්වේ. හරි. එහෙමනම් ඒක හරි. මේ කාරණේ පැහැදිලි. ඒකකයත් එක්ක ඉලක්කම ලියද්දී කොහොමද ස්පේස් තියන්නේ කියන එක. ඒ වගේම උපසර්ග යොදාගද්දී ගුණාකාර ඒකක දශලක්ෂයෙන් එහා ඒවට අපි කැපිටල් අකුරු පාවිච්චි කරනවා. ආය කැපිටල් අකුරු පාවිච්චි වෙන්නේ විශේෂිත ව්‍යුත්පන්න ඒකක වලට. ඊළඟට පුතේ මෙන්න මේ දේත් අපි අතින් හරියට වෙන වැරද්දක්. මොකද්ද මේ වැරද්ද පුතේ? මෙන්න මේ පරතරේ අපි ඉලක්කම් ලියන්න ඕනේ. විශේෂයෙන්ම විශාලත්වයේ ලියද්දි පුතේ අපි තියාගන්න ඕනේ 0.1 අතර. 0.1 අතර පරතරයට සිටින ලෙස තමයි ලියන්න ඕනේ. දැන් ඔක කිව්වට තේරෙන්නේ නැහැ නේද? කිව්වට තේරෙන්නේ නැහැ.
අපි උදාහරණයක් විදිහට ගියොත් අපට ලියන්න බෑ කොහොමද පුතේ? අපට ලියන්න බෑ මෙන්න මේ විදිහට. 0.05 ඇම්පියර්. ඇම්පියර් 0.00 හරි 1යි කියලා හිතමුකෝ. 1 ඇම්පියර්. කොහොම ලියන්න බෑ. අපි මේක ලියනවා නම් කොහොමද ලියන්න අවශ්‍යය තියෙන්නේ පුතේ? මෙතන දශම ස්ථාන 1යි තියන්න පුළුවන්. එතකොට දශම ස්ථාන දැන් මෙතන 4ක් තියෙනවා. 0.01 ඇම්පියර්. එහෙනම් මොකක්ද අපි මේකට කරන්නේ පුතේ? මේක අපි ඇම්පියර් එකක් කියන්නේ ඔයාලා දන්නවා ගුණාකාර ඒකකවලදී නේද? 1 ඇම්පියර් එකක් කියන්නේ මිලි ඇම්පියර් කොච්චරද පුතේ? මිලි ඇම්පියර් 1000. එහෙමනම් අපිට මේක 1000න් වැඩි කරලා මිලි ඇම්පියර් කරලා ලිය හැකිනේ. එතකොට මේක ලියන්න ඕනේ නිවැරදි ක්‍රමය මොකද්ද පුතේ? 1000න් වැඩි කරාම දශම ස්ථාන වල දන්නවා කොතෙන්ද යන්නේ පුතේ? මෙතන මේ කොටස් ටික 1000න් වැඩි වුණාම 0.1 මිලි ඇම්පියර්. එතකොට මේක තමයි හරි. මේ විදිහට ලිව්වොත් මේක වැරදි. මේක වැරදි. මං හිතන්නේ ඔන්න තේරුණා. එහෙනම් දශම කෝකද පුතේ පරාසය? 0.1ත් නේද? 0.1ත් කොච්චරද පුතේ? 1000ත් අතර තියෙන විදිහට ලියන්න ඕනේ. දැන් මේක තේරුණා. මේ කතාව 1000 කියන එක. දැන් සමහර වෙලාවට අපට භෞතික විද්‍යා පාඩම් වලදී පුතේ භෞතික විද්‍යා පාඩම් වලදී විශාල සංඛ්‍යා එනවා. උදාහරණයක් විදිහට සුළු කරද්දී අපි හිතමුකෝ 28500යි 28600යි ජූල් කියලා අපට එනවා. 28600යි ජූල් කියලා එනවා. අපිට මෙහෙම ලියන්න අවශ්‍ය නැහැ. අපට පුළුවන් ස්ථානීයයන් 4යි 1000 කියන්නේ ස්ථානීයයන් 4යි අපිට තියන්න පුළුවන්. එතකොට අපි මේක මොනව කරද ලියන්න ඕනේ පුතේ? කිලෝ ජූල් කරලා ලියන්න ඕනේ. එතකොට කිලෝ ජූල් කරත් ඔයාලා දන්නවා 1000න් බෙදිච්චාම කීයද මේක? 280.6යි කිලෝ ජූල් කියලා අපි ලියන්න ඕනේ. මම හිතන්නේ ඒකත් පැහැදිලි. එහෙනම් ඒ කියපු කාරණේ අවබෝධ කරගන්න පුතේ. මොකද්ද කියපු කාරණේ? මූලික ඒකකයක් සමග උපසර්ගයක් භාවිතා කරද්දී අපි 0.1 හා 14 වන ලෙස පරාසය තියාගන්න ඕනේ. මම මේ උදාහරණයක් ලියලා තියෙනවා. 30000යි වොට් කියන එක ලියන්න අපට අවසරයක් නැහැ. ඒක කිලෝවොට් කරලා තේරෙනවනේ මෙතන ස්ථානීයයන් තියෙන්නේ 4යි. මෙතන දැන් අපි 3කට කඩලා කිලෝවොට් කරලා ලියුවා. මම හිතන්නේ එහෙමනම් ඔය කතා කරේ පුතේ අපි මොනවද? ඔය කතා කරේ පුතේ පළවෙනි වීඩියෝ ලෙසන් එකේ මෙන්න මේ SI ඒකක ක්‍රමයේ යටතේ අපිට කතා කරන්න තිබුණු අර මිනුම් මේකක පාවිච්චි කරද්දී අපි විසින් සලකා බලන කාරණා. ඉතින් ඒවා කටපාඩම් කරගන්න එපා. ලියන නිවැරදි ක්‍රමය ගැන අවබෝධ කරගන්න පුතේ. හරි. එහෙමනම් මේ පළවෙනි වීඩියෝ ලෙසන් එකෙන් ඔයාලට මම දෙන්න උත්සාහ කරේ පුතේ අපේ දරුවන්ට තාක්ෂණ වේදේ හදාරන දරුවන්ට මූලික වශයෙන් මිනුම් කියන දෙවන ඒකකේ මිනුම් සහ මිනුම් උපකරණ කියන දෙවන ඒකකයේ යටතේ ඒකක පිළිබඳ මූලික අවබෝධයක්. මේ SI ඒකක කියන්නේ මොනවද? ඒ යටතේ තියෙන ඒකක මොනවද? ඒවා ලියද්දී සැලකිලිමත් වෙන්න ඕන කාරණා මොනවද කියන එක ගැන පුංචි පැහැදිලි කිරීමක් තමයි මේ කරලා තියෙන්නේ. ඉතින් ඔබට මේක සටහනක් විදිහට ලියන්න අවශ්‍යයි නම් පුළුවන් අපේ group වලට එකතු වෙන්න. එතකොට අපි සටහන share කරනවා. ඒ විතරක් නෙමෙයි මේක නැවත නැවත බලලා මේ slide වල තියෙන කාරණා කෙටි සටහනක් විදිහට ඔබට ලියාගත්තා නම් ඔබේ මට්ටමට ඒක හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඊට අමතරව අපේ Viber සහ Telegram group හරහා මේ හැම දැන් මේ පාඩම අවසානයේ ඔබට අභ්‍යාසයක් ලැබෙනවා. ඒ අභ්‍යාසයට පිළිතුරු සපයන්න ඕනේ. ඒ පිළිතුරු ඊළඟ වීඩියෝ එකට කලින් අපි මාකින් ඒ කියන්නේ ඔන්ලයින් මාකින් එකකුත් ඔයාලට ලබා දෙනවා. ඉතින් මේකේ ප්‍රශ්න පත්‍රය ඔබට ලබා ගන්න පුළුවන් අපේ වෙබ්සයිට් එකට ඇවිල්ලා. එහෙමත් නැත්නම් අපිව අපේ group හරහා link එක අරගෙන අපි හා සම්බන්ධ වීමෙන් ඒ සියලු මැටීරියල් ටික ඔයාලට printed material උනත් ඔබට ලබා ගන්න අවස්ථාව සලසලා තියෙනවා. එහෙනම් පළවෙනි වීඩියෝ එකෙන් අපි කතා කරපු දේෙන් සමුගමු. අපි ඊළඟට බලමු පුතේ මේ මිනුම් වල ඇතිවෙන දෝෂ පිළිබඳ නේද? මිනුම් වල ඇතිවෙන දෝෂ. මිනුම් ගද්දි වෙන්න පුළුවන් දේවල් මොනවද? අඩුපාඩු මොනවද? මිනුම් උපකරණ වල දෝෂ, පුද්ගලයන්ගේ දෝෂ, අන්න ඒ ආදි වශයෙන් මිනුම් වලදී ඇතිවිය හැකි ප්‍රධාන දෝෂ ටික මොනවද කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. ස්තුතියි සියලු දෙනාට.